අද අපි සාකච්ඡා කරන්නේ වර්ගජ සිතවල ප්‍රස්ථාර. මේ ප්‍රස්ථාරික අගේ වගුව හදාගන්න විදිය, ප්‍රස්ථාරය අඳින විදිය. හැබැයි ඒ ගැන අර ළමයින්ට සාමාන්‍යයෙන් ලබා දෙන ප්‍රස්ථාර කොලය x අක්ෂයේ y අක්ෂයේ තීරණය කරගෙන දීලා තියෙන අගේ පරාසය අනුව තීරණය කරලා අඳින විදිය ගැන තවත් කෙටි වීඩියෝ එකකින් සාකච්ඡා කරනවා. මේකෙදි වැඩිපුරම සාකච්ඡා කරන්නේ අඳින ලද ප්‍රස්ථාරය ශ්‍රිතේ සමීකරණයක් දිහා බැලුවාම ඒ ප්‍රස්ථාරවල තියෙන උපරිමවම ලක්ෂණ, ඒ වගේම ශීර්ෂයේ ඛණ්ඩාංක අතර සම්බන්ධ ලබා ගන්න විදිය කොහොමද කියලා තමයි වැඩිපුරම සාකච්ඡා කරන්නේ. මේකෙදි අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ 10 වසරට අයිති y සමාන ax වර්ග ධන c එහෙම නැත්නම් y සමාන ax වර්ග ධන b කියන ආකාරයේ තියෙන ප්‍රස්ථාර. ඒවට තියෙන පොදු ලක්ෂණය තමයි මේ ප්‍රස්ථාර ඔක්කොම y අක්ෂයේ වටා සම්මිතික වෙනවා. අපි මුලින් බලමු y සමාන x වර්ගයේ ප්‍රස්ථාරය ගත්තාම එයාගේ අගේ වගුව අපි හදනවා ඍණ 3 ධන 3 කියන අගේ පරාසය තුල. එතකොට ඍණ 3 වර්ගයේ x වර්ගයේනේ, ඍණ 3 වර්ගයේ ධන 9යි, ඍණ 2 වර්ගයේ ධන 4යි. ඕනෙම සංඛ්‍යාවක් වර්ගිනකොට ධන උනත් ඍණ උනත් එයාගේ වර්ගයේ ධන. බින්දේ වර්ගයේ බිඳුවයි. මේ විදිහට අපිට අගේ වගුව පිළියෙල කරගන්න පුළුවන්. මේ ප්‍රස්ථාරයේ එන්දහම පේන දෙයක් තමයි මේ ප්‍රස්ථාරයේ හැමතිස්සෙම x අක්ෂයෙන් ඉහළ තමයි අගයන් පවතින්නේ. බිඳුවේ බිඳුව අගේ හැරෙන්න. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරයේ අනිත් අගයන් සියල්ලම වැඩි අගයන්. අඩු අගයක් තියෙනවා නම් තියෙන්නේ මේ බිඳුව කියන අගයට. ඒ කියන්නේ මේකට තියෙන අවම අගයක් තියෙනවා නම් තියෙන්නේ මේ බිඳුව කියන අගය විතරයි. ඊට වැඩිතර අගයන් ඕනි තරම් තියෙන්න පුළුවන්. මොකද මේකට තව අගයන් ආදේශ කළොත් x ට 5 වගේ එකක් ආදේශ කළොත් y ට එන්නේ 5 වර්ගයේ 25යි. ඍණ 5 ආදේශ කළොත් ඍණ 5 වර්ගයේ ධන 25යි. ඒක නිසා මේකේ තියෙන අවම අගය එන්නේ බිඳුව කියන අවස්ථාවේ. ඒක නිසා අපිට පැහැදිලි වෙනවා මේ ප්‍රස්ථාරයේ තියෙන අඩුතම අගය තමයි බිඳුව. ඒකහන්ද මේක අවම ප්‍රස්ථාරය. නිශ්චිත අවම අගයන් එකයි තියෙන්නේ. එහෙනම් අපි ඒව කතා කරමු. ශ්‍රිතේ ප්‍රස්ථාරයේ අවමයක්ද උපරිමයක්ද? අවමයක්. තර නිශ්චිතව තියෙන අගයෙන් කතා කරන්න ඕනේ. නිශ්චිතව අවම අගයන් එකයි, අනිත් අගයන් ඊට වඩා වැඩි. ඊට පස්සේ ඒ අගයේ කීයද? බිඳුව. අවමගේ බිඳුව. මොකද බිඳුව හරහා යන්නේ අවමගේ බිඳුවයි. ඊට පස්සේ සම්මිතික අක්ෂයේ සමීකරණය. මේ සම්මිතික අක්ෂය කියන්නේ හැමතිස්සෙම ලක්ෂයක් නෙවෙයි, ඒක රේඛාවක්. මෙතනදී සම්මිතික අක්ෂය වෙන්නේ මේ ප්‍රස්ථාර තලයේ හරියටම සමාන කොටස් දෙකකට බෙදෙන y අක්ෂය. මේ y අක්ෂය කියන්නේ සිරස් රේඛා. මේ සිරස් රේඛා ඛණ්ඩාංක තලයක තියෙන සිරස් රේඛාවට කියන්නේ x රේඛා කියලා. එතකොට y අක්ෂයත් x රේඛාවක්. එතකොට මේ මම රතු පාටින් දක්වන්නේ. එතකොට මෙයා මේ රතු පාටින් දැන් දැක්වේ y අක්ෂය. එතකොට මේ y අක්ෂය කියන්නේ ඒක රේඛාවක්. ඒක අයිති වෙන්නේ එක x රේඛාවකට අයිති වෙන්නේ. සිරස් රේඛා සියල්ල x රේඛා මම ඊට කලින් සාකච්ඡා කරලා තියෙනවා. වෙනත් වීඩියෝ එකකින් x රේඛා සහ y රේඛා ගැන බලන්න. එතකොට මේක x අක්ෂයේ කපන්නේ බිඳුව ලක්ෂයේදී කන්ද x සමානයි බිඳුව තමයි y අක්ෂයේ සමීකරණය. එහෙම නැත්නම් ප්‍රස්ථාරයේ සම්මිතික අක්ෂයේ සමීකරණය. ඊට පස්සේ ශීර්ෂයේ ඛණ්ඩාංකය කියන්නේ මේ අවම ලක්ෂයේ මෙතන තියෙන ඛණ්ඩාංකය බිඳුවේ බිඳුව. ඊට පස්සේ අපි තව ප්‍රස්ථාරයක් බලමු. y සමානයි x වර්ගයේ ඍණ 2. එතකොට මේකත් අර වගේම y අක්ෂයේ වටා සම්මිතික වෙන හන්දා ඍණ 3 ධන 3 කියන අගේ පරාසය තුල අඳින්නේ. මොකද y අක්ෂයෙන් වම් පැත්තේ ඍණ x අගයන් 3කුත් ඍණ අගයන් 3කුත් දකුණු පැත්තේ ධන අගයන් 3කුත් වටා සම්මිතික වෙන විදිහට ඇන්දේකි 10 වසරේදී කතා කරන ප්‍රස්ථාර සියල්ලම වගේ මේ විදිහට තමයි ඇඳෙන්නේ y අක්ෂයේ වටා සම්මිතික හන්දා. එතන මේකේ අගයන් එන්නේ x ට ඍණ 3 දැම්මොත් අනිවාර්යෙන් දාන්නවා ඍණ 3 වර්ගයේ ධන 9යි. 9න් 2ක් ගියාම 7යි. ඍණ 2 වර්ගයේ ධන 4යි. ධන 4න් 2ක් ගියාම 2යි. ඍණ 1 වර්ග වුණාම ධන 1යි. 1න් 2ක් ගියාම ඍණ 1යි. බින්දේ වර්ගයේ බිඳුවමයි. බිඳුවෙන් 2ක් ඍණ 2යි. 1 වර්ගයේ 1යි. 1න් 2ක් ඍණ 1යි. 2 වර්ගයේ 4යි. 4න් 2ක් 2යි. 3 වර්ගයේ ධන 9යි. 9න් 2ක් 7යි. බොහොම පහසු නිසා මම මේක දීර්ඝව අගේ වගුව එන්නේ නැහැ. හිතෙන් උනත් ආදේශ කරගන්න පුළුවන්. එතන මේකේ ප්‍රස්ථාරය නම් අපිට පේනවා අර කලින් එක වගේ නෙවෙයි. මේකේ අගයන් x අක්ෂයෙන් පහළටත් එනවා කියලා පේනවා.
මොකද මේකේ තියෙනවා අවමගේ බිඳුවේ ඍණ 2 තමයි ශීර්ෂයේ ඛණ්ඩාංකය. එතකොට මේක x අක්ෂයෙන් පහළට අගයන් පවතිනවා. එතකොට මේ ප්‍රස්ථාරය ගත්තාම මේකත් අවමයක්. මොකද අඩුතමාගේ තමයි ඍණ 2. මේ y අක්ෂ මේ ප්‍රස්ථාරයට තියෙන y අගයන් ගත්තාම ඉස්සෙල්ලම ධන 7 තියෙනවා. ඍණ 3ට 7, ඍණ 2ට 2 y අගයන් ටික මම කියන්නේ ඍණ 1, ඍණ 2, 1, ඍණ 1, ධන 2, මේ ධන 7. මේ අනාදී වශයෙන් ගත්තම අගයන් වලින් අඩුතම y අගයේ තියෙන ඍණ 2ට ඒකාන්ත මේක අවමයක්. අවම අගයක් තමයි ගන්නෙ. වැඩිතම අගයන් ගැන කතා කරන්න බෑ. ඒක ඕනි තරම් තියෙනවා. ඒක නිසා අඩුතම අගයන් එකයි තියෙන්නේ. ඒකාන්ත ඒක අවමයක්. ඒ අගයෙන් ප්‍රකාශ කරන්න ඕනේ ඒක අවමයක්. ඊට පස්සේ ඒ අවම අගයේ ඍණ 2යි මේ ප්‍රස්ථාරයේ සමිතික අක්ෂය y අක්ෂයමයි. මේ රතු පාටින් දැක්කෙන්නේ ඒක x සමානයි බිඳුව. ඒ වගේම මේකේ ශීර්ෂයේ ඛණ්ඩාංකය කියන්නේ බිඳුවේ ඍණ 2. ඒතර ළමයි සමහර අවස්ථාවල හිතන දෙයක් තමයි මේ ප්‍රස්ථාරයේ මේ අවමගේ ඍණ 2ක් හන්ද සමිතික අක්ෂය ඍණ 2යි කියලා. ඒක වැරදි. මොකද හේතුව සමිතික අක්ෂය කියන්නේ ලක්ෂයක් නෙවෙයි. ඒක ඍණ 2 කියන ලක්ෂය නෙවෙයි. බිඳුවේ ඍණ 2 කියන එකේ බිඳුව මේ ඍණ 2 කියන්නේ y අගයක්. සමිතික අක්ෂය කියන්නේ x අගයක්. x සමානයි බිඳුව තමයි සමිතික අක්ෂයට අයිති වෙන්නේ. ඒක රේඛාවක්. ඊට පස්සේ අපි සාකච්ඡා කරන්නේ y සමාන x වර්ගයේ සහ අපි කතා කරපු x වර්ගයේ ඍණ 2 කියන ප්‍රස්ථාර දෙකේම තියෙන පොදු ස්වභාවය මම එකම ඛණ්ඩාංක තලයක් මත ඇඳලා සාකච්ඡා කරනවා. එතකොට දකින්න දෙයක් තමයි අපිට පේන දෙයක් තමයි මේ ප්‍රස්ථාර දෙකම පරාවලික හැඩයක් ගන්නවා. මේ අපි කොහොමද කතා කරන වර්ගජ සිතවල ප්‍රස්ථාර ඔක්කොම පරාවලික හැඩයක් ගන්නවා. හැබැයි මේ ප්‍රස්ථාර දෙකටම අවමගයක් තියෙනවා. අවම ස්වරූපයක් තියෙන. එකම අවමගයක් නෙවෙයි. නමුත් අවම ප්‍රස්ථාර වෙනවා. එහෙම වෙන්නේ ඇයි කියලා අපි බලමු. ඉදිරියේදී සාකච්ඡා කරලා එහෙම වෙන්නේ මොකද කියලා. ඒ වගේම මේවා සමිතික අක්ෂය ගත්තයින් පස්සේ දෙන්නගෙම සමිතික අක්ෂ එකයි පොදුයි. y අක්ෂය තමයි සමිතික අක්ෂය වෙලා තියෙන්නේ. ඒකේ සමීකරණය x සමානයි බිඳුව. ඊට පස්සේ මේ ප්‍රස්ථාර දෙකම ගත්තාම ඒගොල්ලන්ගේ ශීර්ෂයේ ඛණ්ඩාංක පීඨන්නේ මේ y අක්ෂය මත. ඊට පස්සේ මේගොල්ලන්ගේ ඔන්න විශේෂයෙන්ම කතා කරන්න තියෙන දේ තමයි මේ වර්ගපදයේ සංගුණකය. මේ අපි කතා කරන ප්‍රස්ථාරවල x වර්ගපදයේ සංගුණකය හැමතිස්සෙම ධන වෙනවා. දැන් පළවෙනි එක ගත්තොත් y සමානයි x වර්ගය කිව්වොත් ඒක x වර්ගයට අයිති සංගුණකය ධන 1යි. අනිත් එකේ y සමාන x වර්ගයේ ඍණ 2 කියන ප්‍රස්ථාරයේ x වර්ගයේ සංගුණකයත් ධන 1යි. එතකොට මේ ප්‍රස්ථාර ඔක්කොම අවම හැඩය තමයි තියෙන්නේ. අපි බලමු මීට වැඩිය වෙනස් වෙන විදිහක් තියෙනවද කියලා. ඒ කියන්නේ y සමානයි ඍණ x වර්ගයේ වගේ වුණොත් මේ ප්‍රස්ථාරවල හැඩය වෙනස් වෙනවද කියලායි අපි මෙතනදී සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. හරි. y සමානයි ඍණ x වර්ගයේ වගේ ප්‍රස්ථාරයක් ගත්තාම බලමු. එයාගේ අගේ වගු වෙන්නේ අර x වර්ගය කියන එකේ විරුද්ධ ස්වභාවය. ඒ කියන්නේ x ඍණ 3 දැම්මොත් x වර්ගයේ ධන 9යිනේ. ඍණ x වර්ගය වෙනකොට ඒ ධන 9 විච් එක නැවත ඍණ 1කින් ගුණෙනවා. මොන ළමයින්ට අගේ වගු සකස් කරනකොට හරියට දැනගන්න ඕනේ අගේ ආදේශය කරන විදිය. එතකොට මේ ඍණ x වර්ගය කියන එකේ ඍණ ලකුණ තියෙන්නේ අර x වල වර්ගයේ උණයින් පස්සේ තමයි ඍණ ලකුණෙන් ගුණය වෙන්නේ. මුලින් නෙවෙයි. කියන්නේ x වර්ගයේ හෙව්වෙන් පස්සේ හැමතිස්සෙම x වර්ගය කියන්නේ ධන සංඛ්‍යාවක්. එයා නැවත ඍණ x වර්ගය කියන්නේ එතන තියෙනවා ඍණ 1. ඍණ 1ෙන් ගුණ වෙනවා. එහෙනම් ඍණ 3 වර්ග වුණාම ධන 9 ආවත් ඍණ x වර්ගය වෙනකොට ඍණ 1ෙන් ගුණ වෙලා ඍණ 9 හැදෙනවා. වෙන ඕනෙම සංඛ්‍යාවක් දැම්මත් එහෙම ඍණ 2 වර්ගයේ ධන 4යි ධන 4 ඍණ 1ෙන් ගුණ වෙලා ඍණ 4. ඒ කියන්නේ x වර්ගයේ තියෙන ප්‍රස්ථාරයේ තියෙන ලක්ෂණ වලට බැරි ප්‍රතිවිරුද්ධ අගයන් තමයි ඍණ x වර්ගය කියන එකට ලැබෙන්නේ. බිඳුවට විතරක් ඇරෙන්නේ. බිඳුව නම් බිඳුවේ වර්ගයේ බිඳුවයි. බිඳුව ඍණ ලකුණෙන් ගුණනත් බිඳුවමයි. එතකොට ධන 3 ගත්තොත් 3 වර්ගයේ ධන 9යි. ධන 9 ඍණ 1කින් ගුණ වෙලා ඍණ 9යි. එතකොට අපි ප්‍රස්ථාරයත් බලමු. ප්‍රස්ථාරය දිහා ගත්තාම
එයාගේ ලක්ෂ ලකුණු කරාම පේන්නේ මොකද්ද? සියලුම අගයන් අර කලින් එක වගේ නෙවෙයි x අක්ෂයෙන් පාත පිටන්නේ. සියලුම අගයන් ඍණ මෙන්න මේ උපරිම අගයක් තියෙනවා. ඒ උපරිම අගයේ හැරුණකොට අනිත් සියල්ලම ඍණව පවතින්නේ. එතකොට මේ ප්‍රස්ථාරේ ගත්තාම මේ උපරිම අගයක් තමයි අගයන් එකයි තියෙන්නේ. අනිත් සියල්ල ඊට පාතින් තියෙන්නේ. ඊට වැඩි අඩු අගයන් තියෙන අවම අගයන්. ඒකන්ද මේකට නිශ්චිතව තියෙන්නේ එක් උපරිමයක් පමණ. ඒකන්ද මේක උපරිම ප්‍රස්ථාරයක් කියලා හඳුන්වන්නේ. නිශ්චිත අගයෙන් ප්‍රකාශ කරනවා. නිශ්චිත උපරිම අගයක් තියෙන හන්ද. අනිත් අගයන් මොකද වෙන්නේ? ක්‍රමයෙන් අඩු තැනක ඉඳන් පටන් අරගෙන ක්‍රමයෙන් වැඩි වෙලා උපරිම අගයක් කරා ඇවිල්ලා නැවතත් අඩු වෙනවා. ඒක නිසා මේක උපරිම ප්‍රස්ථාරයක්. තර උපරිමයේ බිඳුවයි සම්මිති කක්ෂයේ සමීකරණය ගත්තොත් ඒක x සමානයි බිඳුව. ඊට පස්සේ මේ ප්‍රස්ථාරයේ ශීර්ෂයේ ඛණ්ඩාංකය බිඳුව. අපි ඊට පස්සේ සාකච්ඡා කරන්නේ y සමානයි ඍණ x වර්ගයේ ධන 4. එයාට මම සම්පූර්ණම අගය වගුවක් ගැහුවා. සාමාන්‍යයෙන් මෙහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් තේරුම් ගැනීමේ පහසුව සඳහා තමයි මේ විදිහට කරේ. එතකොට x වර්ගය ගත්තොත් මේ ඍණ 3 ඍණ 2 ඉඳන් ධන 3 දක්වා අගයේ පරාසය තුල අපි මේක අඳලා තියෙනවා. එතකොට ධන x වර්ගය ගත්තොත් ඒ සියල්ලම අගයන් ධන වෙනවා. ධන 9 4 1.149 ඍණ x වර්ගයනොත් නැවත අගයන් ඍණ 9 ඍණ 4 ඍණ 1 ඍණ 1කින් ගුණ වෙලා අගයන් වෙනස් වෙලා එනවා. ඊට පස්සේ සමීකරණයට අයිති අගයන් තමයි ඍණ x වර්ගයට එන අගයයිට ධන 4ක් එකතු වෙලා තමයි හැදෙන්නේ. මේ නිල් පාටින් දක්වලා තියෙන්නේ ඒක. ඒ කියන්නේ සමීකරණයේ සකස් වෙලා තියෙන්නේ ඍණ x වර්ග පදයට ධන 4ක් එකතු වෙලා. ඒ කියන්නේ ඍණ 9ට 4ක් එකතු වෙලා ඍණ 5යි. ආයි ඍණ 4ට 4ක් එකතු වෙලා බිඳුවයි. ඍණ 1ට 4ක් එකතු වෙලා ධන 3යි. මේ අනාදී විදිහට තමයි එතකොට අගයේ වගුව පිළියෙල වෙන්නේ. එතකොට අපි ප්‍රස්ථාරයේ ඇඳෙන් පස්සේ පේනවා මෙයාගේ මුලින්ම ලක්ෂ ලකුණු කරාම ඍණ 3 ඍණ 5 ඍණ 2 බිඳුව ඍණ 1 3 බිඳුවේ ඍණ 4 මේ විදිහට අගයන් ලකුණු කරත් එක. එතකොට මේ ප්‍රස්ථාරය දිහා බැලුවාම පේනවා මේකෙත් අර ඍණ x වර්ගයේ වගේ ප්‍රස්ථාරයේ අවම නෙවෙයි උපරිම විදියට තමයි මේ ප්‍රස්ථාරය තියෙන්නේ. මොකද ඒකට හේතුව මේ x වර්ග පදයේ සංගුණකේ ඍණ විච්ඡාන්ද ප්‍රස්ථාරේ අර උඩ යටිකුරු වෙලා තමයි එන්නේ. එතකොට x වර්ග පදයේ සංගුණකේ ඍණ වුණොත් පැහැදිලි වෙනවා මේ ප්‍රස්ථාර උපරිම හැඩයක් ගන්නවා. වර්ග පදයේ සංගුණකේ ධන වුණා නම් x වර්ගයේ ඒක අවම හැඩයක් ගන්න. එතකොට දැන් ඔන්න ඒකත් අපිට පැහැදිලි. එතකොට මේක උපරිමයක් උපරිමාගේ ධන 4යි සම්මිති කක්ෂය ගත්තාම ඍණ 4 එහෙම මේ ධන 4 එහෙම නෙවෙයි සම්මිති කක්ෂයේ අගයේ මොකද්ද සම්මිති කක්ෂයට එන්නේ මේ x අක්ෂයේ කපන අගයේ. එහෙම නැතුව මේ ශීර්ෂයේ ඛණ්ඩාංකයට එන 4 නෙවෙයි. ගොඩාක් වෙලාවට ළමයි පටලලා හිතා ගන්න දේ තමයි ඒක. සම්මිති කක්ෂය කියන්නේම දරුවනේ එක රේඛාවක්. එතකොට ඒ රේඛාවට x අක්ෂය කැපෙන්නේ බිඳුවේදී. එතකොට මේකේ සම්මිති කක්ෂය කියන්නේ y අක්ෂය. එතකොට y අක්ෂයේ සමීකරණේ y නෙවෙයි x. ඒක x සමානයි බිඳුව. ඒක පටල ගන්න එපා. හරි. ශීර්ෂයේ ඛණ්ඩාංකය බිඳුවේ එතකොට ධන 4. එතකොට මේ x රේඛා සහ y රේඛා ගැන තියෙන අනිත් වීඩියෝ එක බලන්න. එතකොට ඕගොල්ලන්ට හරියට වර්ධින්න නැතුව සම්මිති කක්ෂ ලියන්න පුළුවන්. ඊටසේ y සමානයි ඍණ 2x වර්ග ධන 5 කියන සිතේ ප්‍රස්ථාරයේ මම ඒකට සම්පූර්ණ අගයේ වගුවක් හදන්නේ නැතුව මේකේ කොළ පාටින් පෙන්වලා තියෙන අගයේ 4 ආදේශයෙන් හදන විදිය පෙන්වලා තියෙනවා. එතකොට y සමානයි ඍණ 2x වර්ගයේ ධන 5 මම මුලින්ම ආදේශ කළා x වෙනුවට ඍණ 3 ඍණ 3 වර්ගයේ ධන 9යි 9 ඍණ 2 ඍණ 18යි. ඍණ 18යි ධන 5 එකතු වුනහම ඍණ 13යි. ඊට පස්සේ ආදේශ කළේ ෂ්ට ඍණ 1. ඍණ 1 ආදේශ කරනකොට ඍණ 1 වර්ගය ධන 1යි. ඒ ධන 1 ඍණ 2කින් ගුණ වුනහම ඍණ 2යි. ඒ ඍණ 2ට 5ක් එකතු වුනහම ධන 3යි. ඊට පස්සේ අපි ආදේශ කරේ
එෂ්ට බිඳුව. එතකොට බිඳුවේ වර්ගයේ බිඳුවමයි බිඳුව ඍණ දෙකෙන් ගුණ වුණොත් බිඳුවයි බිඳුවට 5ක් එකතු වෙලා ධන 5මයි එන්නේ. ඊට පස්සේ ආදේශ කරේ x වෙනුවට ධන 2. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ අගයන් ආදේශ කරලා අවබෝධය ලබා ගන්න අනිත් සියලුම අගයන් පවා ආදේශයෙන් හොයලා තමන්ගේ ආදේශ දැනුම වැඩි කරගන්න පුළුවන්. එතකොට x ධන 2 දැම්මොත් 2 වර්ගයේ 4යි. ඒ 4 ඍණ 2කින් ගුණ වෙලා ඍණ 8යි. ඍණ 8ට ධන 5ක් එකතු වුණාම ඍණ 3යි. එතකොට x ඍණ 2 දැම්මත් එච්චරයි. ඍණ 2 වර්ග වුණොත් ධන 4 වෙනවා. ඒ ධන 4 ඊට පස්සේ ඍණ 2යි x වර්ගය කියන්නේ x වර්ග පදයේ ඊට පස්සේ ඍණ 2කින් ගුණ වෙනවා. ගුණ වෙනකොට නැවත ඍණ වෙනවා. හරි. ඒ නිසා මේවා දිහා බලලා ඔයගලන්ට පුළුවන් අගයේ ආදේශයත් හොඳට ඉගෙන ගන්න. අපි බලමු ප්‍රස්ථාරයේ අඳින්න. එතකොට මේ ප්‍රස්ථාරයේ y අක්ෂයේ ඍණ පැත්තෙන් ඍණ 13කුත් x අක්ෂයේ y අක්ෂයේ ධන පැත්තෙන් ධන 5කුත්. ඒ කියන්නේ 13යි 5යි ඒකක 18ක් ප්‍රමාණය ඇඳෙනවා y අක්ෂයේ දිගේ. x අක්ෂයේ දිගේ නම් දෙපැත්තට සම්මිතිකව ඍණ 3 ඉඳන් ධන 3 විතර නෑදෙන්නේ. එතකොට මේ ප්‍රස්ථාරයේ මේ විදිහට ඇඳෙන්නේ. අපි මේ ප්‍රස්ථාරයත් නැවත අඳින විදිය අක්ෂ තීරණය කරලා සාකච්ඡා කරමු. ඔයගලන්ට සාමාන්‍යයෙන් ලබා දෙන විභාගයට ලබා දෙන ප්‍රස්ථාර කොලයක අඳින විදිය ගැන පොඩ්ඩක් අපි වෙනත් වීඩියෝකින් දිගටම සාකච්ඡා කරනවා. එතකොට ඔයගලන්ට මෙතනදී මට කියන්න තියෙන විශේෂ දේ තමයි මේ ප්‍රස්ථාරයත් උපරිමයක් වුණා. ඒකේ උපරිමගේ 5ක් වුණා. හරි ඒක සමීකරණෙන් දිහා වුණත් බලලා කියන්න පුළුවන් ධන 5යි කියලා. ඒ වගේම මේකේ සම්මිතික අක්ෂය ගත්තාම y අක්ෂය වටාමයි සම්මිතික. අර අපි සාකච්ඡා කරපු 10 වස්තේ ප්‍රස්ථාර සියල්ලම y අක්ෂය වටා සම්මිතිකයි කියවනේ. ඒතර ඒ ගුණය තියෙනවා. ඒ වගේම මේකේ මේ x වර්ග පදයේ සංගුණකේ ඍණ හන්දා මේක උපරිම හැඩයක් ගත්තා. ඔන්න එහෙනම් අපිට ප්‍රස්ථාරයක් අඳින්නේ නැතුව සමීකරණයේ දිහා බලලත් ওই ලක්ෂණ තුන කියන්න පුළුවන්. අපි දැන් සාකච්ඡා කරන්නේ අපි මේ කතා කරපු සේරම ප්‍රස්ථාරවල තියෙන සම්පින්ඩනේ. එහෙම නැත්නම් සාරාංශය මොනවාද මේගොල්ලන්ගේ තියෙන පොදු ලක්ෂණ සහ වෙනස් වෙන්නේ මොනවද කියන එක ගැන තමයි දැන් කතා කරන්නේ. එතකොට මේ ප්‍රස්ථාරවල තියෙන හැඩේ shape එක මේකට කියන්නේ පරාවලික හැඩයක් තියෙනවා කියලා. ඒක පොදු ලක්ෂණයක්නේ. මේ හැඩයට කියන්නේ parabolic shape නැත්නම් පරාවලික හැඩය. ඊට පස්සේ x වර්ග පදයේ සංගුණකේ ධන නම් අපි දැක්කයි ප්‍රස්ථාර වලට අවමගයක් ලැබුණා කියලා. ඒ වගේම x වර්ග පදයේ සංගුණකේ ඍණ නම් උපරිමගයක් ආවා. ඊට පස්සේ මේ ප්‍රස්ථාර ගත්තාම උපරිම ඒවා වුණත් අවම වුණත් පොදු ලක්ෂණයක් තමයි y අක්ෂය වටා සම්මිතික වුණා. ඒක මේ අපි සාකච්ඡා කරන 10 වසරේ තියෙන ax වර්ග ධන b නැත්නම් y සමාන x වර්ග ධන c. මේ c ඒක b කිව්වත් c කිව්වත් නියතයක්. ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට මේකේ x පද නෑ. මේකේ අඩංගු වෙලා නෑ x පද තියෙන්නේ වර්ග පදයකේ නියතයකුයි. ඒ ආකාරයට තියෙන සමීකරණයක් ශ්‍රිතේ සමීකරණයක් තියෙනවා නම් ඒ ප්‍රස්ථාර හැමතිස්සෙම y අක්ෂය වටා සම්මිතික වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සමීකරණයේ සමිතික අක්ෂයේ සමීකරණය x සමානයි බිඳුව වෙනවා. බිඳුව කියන x අගයෙන් තමයි සමිතික අක්ෂය x අක්ෂය කපන්නේ. ඒ වගේම තමයි ශීර්ෂයේ ඛණ්ඩාංකයේ තියෙන y අක්ෂය මත තමයි ශීර්ෂ හැමතිස්සෙම පිහිටන්නේ. මේ අපි සාකච්ඡා කරපු ප්‍රස්ථාරවල ලක්ෂණය. දැන් අපි කතා කරන්නේ ඊට වැඩි පොඩ්ඩක් වෙනස් වෙන සමිතික අක්ෂයේ y අක්ෂයේ නොවන ප්‍රස්ථාර. ඒ කියන්නේ 11 වසරට තියෙන ax y සමානයි 11 වසරේ සාකච්ඡා කරන y සමානයි ax වර්ග ධන bx ධන c ආකාරයේ ශ්‍රිතවල ප්‍රස්ථාරවල ලක්ෂණ. මම මේකට මුලින්ම ගත්තේ 2006 සාමාන්‍ය පෙළ විභාගයට ආව ප්‍රස්ථාරයේ සමීකරණේ y සමානයි x වතාවක් x ඍණ 4. මේක වරහන් ඉවත් කරලා ගන්න පුළුවන්. ඒක අපි පස්සේ සාකච්ඡා කරමු. මේක අඳින්න තියෙන මේක සම්මිතික වෙන්නේ නැහැ y අක්ෂයේ වටා එකහඳ ඍණ 3 ධන 3 අගේ පරාසය ගැලපෙන්නේ මේකට හරියන්නේ ඍණ 1 ධන 5 කියන අගේ පරාසය තුල මේක සම්මිතිකව ඇඳලා පෙන්වන්න පුළුවන්. ඒක නිසා මේක තමයි අපි භාවිතා කරලා තියෙන්නේ. එතන මුලින්ම කරේ මේකට මේ
අගයන් 3ක් විභාගෙදි සාමාන්‍යයෙන් ඉන්නේ එක අගයයි අපිට හොයන්න කියලා අගයන් 3කට අගය ආදිශ කරලා වගේ අගයන් 3ක් හොයන විදිහ සාකච්ඡා කරනවා. එතකොට අපි මුලින්ම ඍණ 1 ආදිශ කළා. x වෙනුවට ඍණ 1යි ඍණ 4යි ඍණ 5යි ඍණ 5 ඍණ 1කින් ගුණ වුණාම ධන 5යි ඊට පස්සේ එන්නේ extra 2 ආදිශ කරලා 2කින් 4ක් ගියාම ඍණ 2යි ඍණ 2 ඍණ 2කින් ගුණ වෙලා ධන 4යි ඊට පස්සේ extra ආදිශ කරේ 4. එතකොට y සමාන x වරහන් x ඍණ 4 4න් 4ක් ගියාම බිඳුවයි බිඳුව වර බිඳුව බිඳුවයි. එතකොට අපි මේ ප්‍රස්ථාරයේ ඒ ඛණ්ඩාංක ටික ඒ කියන අනුව ඍණ 1 ධන 5 බිඳුවේ බිඳුව 2 ඍණ 4 4 බිඳුව 5 5 මේ ලක්ෂ ටික අනුපිළිවෙලින් ලකුණු කරලා ප්‍රස්ථාරය දැන් ඇඳලා තියෙනවා. එතන මේ ප්‍රස්ථාරයේ අර කලින් ප්‍රස්ථාර වගේම තියෙන ලක්ෂණ ටික සාකච්ඡා කරලා බලමු. එතන මේකත් අවමයක්. ඒකේ අවමගේ ඍණ 4යි. ඒ වගේම මේකේ සම්මිතික අක්ෂයේ පේනවා අර කලින් වගේ y අක්ෂයේ නෙමෙයි සම්මිතික අක්ෂයේ විදිහට පවතින්නේ. මේකේ සම්මිතික අක්ෂයේ වෙන්නේ මෙන්න මේ x අක්ෂයේ ධන 2කින් කපන රේඛාව තමයි සම්මිතික අක්ෂයේ විදිහට එන්නේ. මේ රතු පාටින් ඇඳලා තින්නේ ඒක. එහෙනම් මේ රේඛාවේ සමීකරණය x සමානයි 2යි. එතකොට මෙයාගේ ශීර්ෂයේ ඛණ්ඩාංක සැලකුවොත් ඒකට එන්නේ x අගේ ධන 2යි සම්මිතික අක්ෂයේ මත තමයි ශීර්ෂය පිහිටන්නේ ධන 2 අවමගේ ඍණ 4 2 ඍණ 4. මේක තවත් අපි විග්‍රහ කරලා බැලුවොත් මොකද අපි මෙතෙක් සාකච්ඡා කරපු ප්‍රස්ථාරවලදී 10 වසරේ ප්‍රස්ථාරවලදී අපිට සමීකරණයේ දිහා බලාගෙන එකපාරම ප්‍රස්ථාරයේ ශීර්ෂයේ ඛණ්ඩාංකය කියන්න පුළුවන්කම තිබුණා. නමුත් මේ ප්‍රස්ථාරයේ ඒ විදිහට කියන්න බැරි නිසා මේක පුළුවන් සමීකරණයේ සකස් කරන්න ශීර්ෂයේ ඛණ්ඩාංක කියන්න පුළුවන් විදිහට සමීකරණයේ සකස් කරලා ලියන්න පුළුවන්. ඒකට සාධාරණ ආකාරයක් තියෙනවා y සමානයි x ධන h වල වර්ගයේ ධන k වගේ ඒ වගේ විවිධ නම් වලින් හඳුන්වන්න පුළුවන්. අපි දැන් මේක සකස් කළා මේක කරන්නේ වර්ග පූර්ණයේ භාවිතයෙන් කොහොමද කරන්නේ? ඉස්සෙල්ලාම දීලා තියෙන සමීකරණයේ y සමානයි x වතාවක් x ඍණ 4 ඒක වරහන් ඉවත් කළා. එතකොට එනවා x වර්ගයේ ඍණ 4යි x. ඊට පස්සේ මෙන්න මේ වර්ගජ ප්‍රකාශනය පූර්ණ වර්ගයක් කරන්න. පූර්ණ වර්ගයක් කරනකොට පද තුනක් එනවා. මැද පදයේ දෙකට බෙදලා වර්ග කරලා එකතු කරන්නේ. එතකොට මේ පදේ මේකේ නෑනේ මම මේ නිල් පාටින් දක්වලා තියෙන්නේ මේ විදිහට ඍණ 4 මැද පදයේ සංගුණකය x අඩංගු පදයේ සංගුණකය ඍණ 4 දෙකට බෙදුවාම ඍණ 2යි වර්ග කරාම ධන 4යි එකතු කළා. එතකොට සමීකරණයේ නැති දෙයක් අපි එකතු කළොත් ඒකේ වැරද්දක් වෙන නිසා එක්කෝ දෙපැත්තටම එකතු කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ එකතු කරපු පැත්තෙන් අඩු කරලා ලියන්න ඕනේ. එතකොට මෙතනදී ගොඩක් වෙලාවට වර්ග පූර්ණයේ ප්‍රස්ථාරයක තියෙන සමීකරණයක් වර්ග පූර්ණේ කරනකොට වර්ග සමීකරණ වගේ නෙවෙයි ඒ එතනම ලියලා එතනින්ම අඩු කරලා දක්වනවා. ඒක නිසා තමයි ධන 4 ලියලා ආයි නිල් පාටින් ඍණ 4 ලියන්නේ. එතකොට නැවත ධන 4 ඍණ 4 ගැපුණාම අර තිබ්බ x වර්ගයේ ඍණ 4x කියන ආකාරයෙන්ම පවතිනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ වරහන් අස්සේ තියෙන x වර්ගයේ ඍණ 4x ධන 4 පූර්ණ වර්ගයක් ලෙස ලියන්න x ඍණ 2 වර්ගය. ඊට පස්සේ අඩු කිරීම අර පස්සේ අඩු කරන් ලියුව 4 තියෙනවා. එතකොට මෙන්න මේ දෙක දිහා බැලුවා මේ සමීකරණයේ තියෙන y සමාන x ඍණ 2 වර්ගයේ ඍණ 4 කියන එකෙන් බලන්න ප්‍රස්ථාරයේ දිහා බැලුවාම ශීර්ෂයට ආදාළ තොරතුරු ගන්න පුළුවන්ද කියලා. එතකොට අපිට පේනවා මෙතන මේ නිල් පාටින් තියෙන අවසානයේ තියෙන ඍණ 4 කියන එකෙන් අවමගිය නියෝජනය වෙනවා කියලා. ප්‍රස්ථාරයේ අවමගිය නියෝජනය වෙනවා. මෙතන මේ x වර්ගයේ මම රවුම් කරලා දැක්වේ මේක x වර්ගයේ සංගුණකයේ ධන නිසා මේක අවමයක් කියන එක පෙන්වන්න. ඒක පැහැදිලි අපිට. එතකොට මෙතනින් ඊළඟට මේ x ඍණ 2 එකෙන් පේනවා අපිට මේක සම්මිතික අක්ෂයට අදාළයි කියලා. හැබැයි සම්මිතික අක්ෂයේ සමීකරණයේ ඍණ 2 නෙවෙයි. ඒක ලකුණ මාරු කරන්න ඕනේ. මෙතන තියෙන x ඍණ 2 නේ. ඒක x එතකොට සමාන ලකුණක් කරලා බින්දුවෙන් එහා පැත්තට යවුවොත් එන්නේ x සමානයි 2. එතකොට මේකේ ලකුණු මාරු කරලා තමයි සම්මිතික අක්ෂයේ සමීකරණය ලියවෙන්නේ. මේ සකස් කරපු එකේ එන x සමානයි 2. ඒ වගේම අවමගිය එනවා ඍණ 4. ඒක නිසා අපිට පුළුවන්
මේකේ ඍණ 2 වෙනුවට ධන 2 දාලා ආමගේට මේ තියෙන ලකුණම සහිතව අගය දාලා එතකොට ලියන්න පුළුවන් ශීර්ෂයේ ඛණ්ඩාංකයේ 2 ඍණ 4 කියලා මේ තුන්වෙනි ආකාරයට තියෙන විදිහටම. එතකොට අපි බලමු තවත් ගානකත් අපිට මේ ලක්ෂණ මේ විදිහටම දකින්න පුළුවන්ද කියලා. එතකොට මම ඊට පස්සේ y සමානයි 6 ඍණ x ධන 1 වර්ගයේ කියන ශ්‍රිතයේ අඳින්න කියලා තියෙනවා ඍණ 4 ධන 2 අගේ පරාසය තුල. මේකත් ඇත්තටම විභාගෙටම ආව ප්‍රශ්නයක්. මට මතක විදිහට 2012 සාමාන්‍ය පෙළ විභාගෙට ආව ප්‍රශ්නේ. එතකොට මේ දැන් අපි කතා කරපු දේ අනුව තේරුම් ගන්න පුළුවන් මේ ප්‍රස්තාරයේ මේ තියෙන විදිය අනුව මේ මෙතන ඍණ වරහන් අස්සේ x ධන 2 වර්ග තියෙන්නේ මේක වරහන් ඉවත් කරලා සුදු කරොත් x වර්ග පදයේ ඍණ වෙනවා. ඒක හන්ද මේක අනිවාර්යෙන් උපරිමයක්. ඒ වගේම මේ උපරිමගේ මෙතන මේ 6 කියන ඉලක්කමෙන් පෙන්නන උපරිමගේ 6යි. ඒ වගේම සමිති කක්ෂයේ පෙන්නන්නේ මේ x ධන 1 කියන කොටසෙන්. එතකොට ඒක ධන 1 නෙවෙයි x සමානයි ලකුණ ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ සමිති කක්ෂයේ ඍණ 1යි. ඒකාන්ත ශීර්ෂයේ ඛණ්ඩාංකයේ ඍණ 1 6 වෙන්න ඕනේ කියලා අපි දැන් කලින් ඉගෙන ගත්ත එක අනුව පැහැදිලි වෙනවා. අපි බලමු මේක ප්‍රායෝගිකව සත්‍යද කියලා. එතකොට මේකේ අගේ වගුව තියෙනවා. දීලා මේකේ හොයන්න දීපු ඛණ්ඩාංකය තියෙනවා ඍණ 1ට එන අගේ මේ කොළ පාටින් දක්වලා තියෙන එක මම ඒක ආදේශ කරලා පෙන්නනවා. විභාගයට ආ විදිහටමයි මම දක්වලා තියෙන්නේ. එතකොට y සමානයි 6 ඍණ x ධන 1 වර්ගයේ කියන ශ්‍රිතයට ඍණ 1 ආදේශ කරනවා x වෙනුවට. එතකොට එනවා ඍණ 1 ධන 1 කැපිලා යනවා ඍණ 1ට ධන 1 බිඳුවයි බිඳියේ වර්ගයේ බිඳුවමයි. ඒකහන්ද මේකේ අගේ එනවා උපරිම අගේ තමයි හොයන්න තිබිලා තියෙන්නේ අගේ 6යි. එතකොට මේ තොරතුරු අනුව ඛණ්ඩාංක ගත කළ ප්‍රස්ථාරයේ ඇඳෙන් පස්සේ පේනවා ඍණ 4 ඍණ 3 ඍණ 3 ධන 2 ඍණ 2 ධන 5 ඒ වගේම පේන ඔන්න ඍණ 1 ශීර්ෂය ධන 6 එනවා බිඳුවේ 5 එනවා 1 2 ඔන්න ඒ ටික ලකුණු කරා. එතකොට මේකෙත් අපි සාකච්ඡා කරමු අර ලක්ෂණ ටික උපරිමයක් උපරිමගේ 6යි. ඒ වගේම මෙයාගේ සම්මිති කක්ෂය ගත්තාම සම්මිති කක්ෂය වෙන්නේ කලින් වගේ y අක්ෂය නෙවෙයි. මෙන්න මේ ඍණ 1 ලක්ෂය හරහා යන රේඛාව x සමානයි ඍණ 1. එහෙනම් ශීර්ෂයේ ඛණ්ඩාංකයේ පැහැදිලි ඍණ 1 6. එහෙනම් ඒ තොරතුරුම සමීකරණයෙන් ලැබෙන බවක් පේනවා. ඒ වගේම විශේෂයෙන්ම මෙතන මේ x ධන 1 වර්ගයේ වරහන් ඉවත් කරනකොට එතන ඉදිරියේ තියෙන ඍණ ලකුණෙන් ගුණ වෙනකොට වර්ගපදයේ ඍණ වෙන නිසා උපරිමයක් කියන එක ශ්‍රිතයේ සමීකරණයෙන් හොයාගන්න පුළුවන් ප්‍රස්ථාරයේ අඳින්නෙම නැතුව. ඒ වගේම උපරිමගේ 6 කියලා පෙන්눔 කරනවා මේ ශ්‍රිතයේ සමීකරණය දිහා බැලුවාම සමිති කක්ෂයේ x ධන 1 කියන එකේ ලකුණ මාරු වෙලා x සමානයි වෙනකොට ඍණ 1 ලෙස. ඒතර ඒ සියල්ල දැන් පැහැදිලි. එහෙනම් ශ්‍රිතයක ප්‍රස්ථාරයක සමීකරණයේ දිහා බලලා ඒකේ ශීර්ෂයේ ඛණ්ඩාංක ලියන්න දැන් හොඳ වැටහීමක් අපිට ලබන්න පුළුවන් වුණා. එහෙනම් අපි කතා කරමු මේ විදිහට සකස් කරලා නැති සමීකරණයක්. ඒ කියන්නේ සාමාන්‍ය විදිහටම සාධාරණ ආකාරයේ y සමානයි x වර්ග ධන bx ධන c ස්වරූපයෙන්ම තියෙන වර්ගජ ශ්‍රිතයක ප්‍රස්ථාරයක ගතිගුණ අපි බලමු ප්‍රස්ථාරයේ ඇඳලා. එතකොට මේකේ තියෙනවා අගයන් දෙකක්. මේකත් විභාග ගැටලුවක් මට මතක විදිහට 2015 වගේ හරි 2017 හරි. එතකොට මේකේ එක අගයයි හොයන්න තියෙන්නේ මම දෙකක් හෙව්වා. එතකොට මේවා බලනකොට ඕගලන්ට අගේ ආදේශය කියන එක අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා. තව පුළුවන් කරගන්න ඕන නම් සම්පූර්ණයෙන්ම අගයන් ආදේශ කරන්න. එතකොට x ඍණ x වර්ගයට එන්නේ ඍණ 1 වර්ග වුණාම x1 දාපුවාම ඍණ 1 වර්ග වෙලා නැවත ඍණ 1කින් ගුණ වෙනවා. මොකද x වර්ගය කියන එකට දාන ඉලක්කම වර්ග වෙලා මෙතන ඍණ x වර්ග හන්ද ඍණ 1කින් ගුණ වෙනවා ඒක. එන ඍණ 1 දැම්ම ඍණ 1 වර්ග වුණා ධන 1යි ධන 1 ඍණ 1කින් ගුණ වෙලා ඍණ 1ක් වෙනවා. ඊට පස්සේ තියෙන්නේ ධන 4x කියන එක 4 ගුණ කරන්න තියෙන්නේ ඍණ 1කින්. අපි x වෙනුවට දාන්නේ ඍණ 1. එහෙනම් 4 වරක් ඍණ 1 ඍණ 4යි. ඊට පස්සේ අඩු කිරීම 1 තියෙනවා. එහෙනම් මේකේ එනවා ඍණ 1 අඩු කිරීම 4 අඩු කිරීම 1. එතකොට සේරම ගත්තයින් පස්සේ සියල්ලම ඍණ නිසා මේ සේරම ඍණ එකතුවක් විදිහට එනවා. එහෙනම් උත්තරේ ඍණ 6යි. ඊට පස්සේ අපිට ආදේශ කරන් තියෙන x වෙනුවට 2. එතකොට y සමානයි ඍණ x වර්ගයේ ධන 4x ඍණ 1 2 ආදේශ කරනකොට ඍණ 1 වතාවක් 2 වර්ගයේ ධන 4 වරක් 2 ඍණ 1 2 වර්ගයේ
4යි 4 වරක් ඍණ 1 ඍණ 4යි ඊට පස්සේ 4 වරක් 2 8යි 8 ඍණ 1 ඍණ 4යි ඍණ 1යි ඍණ 5යි 8න් 5 ගියාම 3යි. එහෙනම් ඔන්න අපි ප්‍රස්ථාරයේ සේරම සෙවිය යුතු ඛණ්ඩාංක සෙව්වා. එහෙනම් දැන් අපි මේක ප්‍රස්ථාරගත කරලා බලමු. මේකත් පේනවා සමිතික අක්ෂය ගත්තාම y අක්ෂය නෙවෙයි මේක අඳින්න කියලා තියෙන ඍණ 1 ධන 5 අගේ පරාසය තුල. ඒ කියන්නේ මේකේ සමිතික අක්ෂය තියෙන්නේ හරි මැද්දෙන් y අක්ෂය තුලින් නෙවෙයි වෙනම ස්ථානයක. ඍණ 5යි ධන 5යි ඍණ 1යි අතර ඇත්තේ සමිතික අක්ෂය. එතකොට මේක අපි ඇඳලා බලමු. ඇඳාම පේනවා මේක උපරිමයක් ඍණ x වර්ගය කියලානේ තිබුණේ. එතකොට ඒ ලක්ෂණ ටික තියෙනවා. එතකොට උපරිමයක් ඒ උපරිමයේ ධන 3 එනවා. ඒ වගේම සමිතික අක්ෂයේ සමීකරණයට එන්නේ x සමානයි 2. ඊට පස්සේ ශීර්ෂයේ ඛණ්ඩාංකයට එන්නේ එහෙනම් ධන 2 3. එතකොට අපි මේ ලක්ෂණ ටික සාකච්ඡා කරලා බලමු සමීකරණය සකස් කරලා ගන්න පුළුවන්ද කියලා. එතකොට y සමානයි ඍණ x වර්ගයේ ධන 4x ඍණ 1 තමයි අපිට දීලා තියෙන සමීකරණය. ඒකේ මම මේ x වර්ග පදේ ඍණ නිසා ඒක ඍණ ලකුණ දාලා වරහණක් ඇතුළට ගත්ත ඉස්සෙල්ලා. එතකොට එනවා ඍණ x වර්ගයේ ඍණ 4x ධන 1 කියලා. ඒ ලකුණු මාරු වෙලා එනවා පදවල. ඍණ ලකුණ පිටට ගත්ත නිසා. එහෙම කරන්නේ මට පහසෙන් වර්ග පූර්ණේ කරගන්න. මොකද x වර්ග පදේ ඍණ වුණොත් වර්ග පූර්ණේ කරන්න බෑ. ඒක නිසා මම ඍණ ලකුණ පිටට ගත්තා. එතකොට එනවා ඍණ දැන් සාමාන්‍ය වර්ග සමීකරණ ගන්නක නම් බිඳුවට සමාන නිසා ඍණ ලකුණෙන් ಗುಣ කරලායි හදාගන්නේ. මේක එහෙම කරන්න බෑ. එහා පැත්තේ ඉන්නේ y කියන විචල්ය. ඒක නිසා ඒක y සමානයින තියාගන්න ඕන නිසා මෙතනම ගන්නවා අගයන්. පද ලකුණු වරහණක් දාලා තමයි අරගෙන දියන්නේ. එතකොට එනවා ඍණ ගත්තාම ඍණ x වර්ගයේ ඍණ 4x ධන 1 ලකුණු මාරු වෙලා. ඊට පස්සේ අර ඍණ ලකුණ පිටින් තියෙද්දි ඒ කොටස වර්ග පූර්ණයට ලක් කරනවා. කවුද? x වර්ගයේ ඍණ 4x වර්ග පූර්ණේ කරන්න හදන්නේ. ඒකට ඍණ 4 දෙකට බෙදලා වර්ග කරලා එකතු කරනවා. ඒක තමයි මේ වෙනත් පාටකින් දක්වලා තියෙන x වර්ගයේ ඍණ 4x ධන 4 කියලා. අර එතකොට ඒ ඇරෙන්න ධන 1 තියෙනවා. අර අලුතෙන් ආගන්තුක එකතු කරපු 4 නැති කරන්න 4ක් අඩු කරලා තියෙනවා. එහෙම අඩු කරායින් පස්සේ ඊට පස්සේ පේනවා අපිට ඒ ඍණ 4යි ධන 1යි සුළු වුණාම ඍණ 3යි අර x වර්ගයේ ඍණ 4x ධන 4 කියලා පූර්ණ වර්ගයක් ලෙස දක්වන්න එකතු කරපු කොටස පූර්ණ වර්ගයක් ලෙස ලිව්වහම එන්නේ x ඍණ 2 වර්ගය ඍණ 3. ඊට පස්සේ මේ ඍණ ලකුණෙන් ಗುಣ කරලා ආයි වරහන් ඉවත් කළා. මොකද මේ ඍණ ලකුණෙන් අයින් කරන්න ඕනේ. අයින් කරනකොට ආයි නැවත ලකුණු මාරු වෙනවා. ඍණ 3 කියන එක ඍණ ලකුණෙන් ගුණ වෙලා සංගල වරහන්ට පිටින් තියෙන ඍණ ලකුණෙන් ගුණ වෙනකොට එයා ධන 3 වෙනවා. අනිත් එකේ අපි සම්පූර්ණ වරහන් ඉවත් කරන්නේ ඒක ඒ විදිහට සකස් කරලා දක්වනවා. ඒක පූර්ණ වර්ගයක් විදිහට. එතකොට එනවා 3 ඍණ x ඍණ 2 වර්ගය කියලා. මේක නැවත නැවත කරන්න මේ වීඩියෝ එක දිහා බලලා එතකොට ඕගොල්ලන්ට ඕනෑම ප්‍රස්තාරයක් මේ විදිහට පූර්ණ වර්ගයක් ආකාරයට සකස් කරලා ශීර්ෂයේ ඛණ්ඩාංක ලබා ගන්න විදිය හොඳට ප්‍රගුණ කරගන්න පුළුවන්. එතකොට දැන් පේනවා මේක දිහා බැලුවාම හරි උපරිමගේ 3 ආවා කියන එක පැහැදිලි වෙනවා. ඒ වගේම x ඍණ 2 කියන එක තියෙන වරහන් ASCII මේක සමාන කරනකොට x සමානයි කියලා ගන්නකොට ඍණ 2 එහා පැත්තට ගියාම x සමානයි ධන 2 වෙනවා. එතකොට සම්මිතික අක්ෂයේ සමීකරණය ලැබෙනවා x සමාන කරනකොට ඒක ධන 2 බවට පත් වෙනවා. ලකුණ මාරු වෙනවා. එහෙනම් ශීර්ෂයේ ඛණ්ඩාංකය ලියන්න පුළුවන් ධන 2 ධන 3 කියලා. මේ ඍණ 2 කියන එකේ ලකුණු ප්‍රතිවිරුද්ධ කරලා ගන්න ඕනේ. නමුත් මේ උපරිමගේ ආවමගේ ලකුණු වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් දැන් ඕගොල්ලන්ට පැහැදිලි ඕනෑම ප්‍රස්ථාර ශ්‍රිතයක සමීකරණය වර්ග පූර්ණය කරලා සකස් කරලා ශීර්ෂයේ ඛණ්ඩාංක ලිවිය හැකි ආකාරයට පත් කරන විදිය. හොඳයි අපි මෙතනින් ඉස්සරහට තියෙන දේවල් ටික සාකච්ඡා කරමු. මෙතන මේ දක්වලා තියෙනවා මේ x වර්ග පදේ වරහන් ඉවත් කරාම තියෙන ඍණ x වර්ගය කියන්නේ මේක උපරිමයක් කියන එක මෙතනදිත් පෙන්නලා තියෙනවා. ඒ වගේම මේක වරහන් අස්සට ඇවිල්ලා තියෙනකොටත් පේනවා x ඍණ 2 වර්ග වෙලා වරහන් ඉවත් වෙලා ආයෙ සුළු කරොත් එළියට එන්නේ x වර්ග පදේ ඍණ පදයක් විදිහට. ඒ කියන්නේ මේක උපරිම ප්‍රස්ථාරයක්. එතකොට මේ තුනෙන් දැක්වෙන්නේ ප්‍රස්ථාරයේ උපරිමගේ x ඍණ 2 කියන කොටසින් දැක්වෙන්නේ සම්මිතික අක්ෂය. ඒක ගන්න ඕනේ x සමානයි කරනකොට x සමානයි 2 වෙනවා. හරි අපි මෙතෙක් කතා කරමු සියලුම තොරතුරු.
අපි මේක කතා කර 10 වසරේ සහ 11 වසරේ සියලුම ප්‍රස්තාර වලට අදාළව තියෙන සියලුම සමීකරණ මෙතන ලියලා තියෙනවා. ඒ වගේම ඒවා අවමෝපරිම සම්මිතිකක්ෂ සිරිසේ ඛණ්ඩාංක මේ සියල්ලම මේ වගුව තුල පැහැදිලිවම දක්වලා තියෙනවා. එතකොට අපිට මේක තුලින් දැනගන්න පුළුවන් ඕනෑම වෙනත් සමීකරණයක් දුන්නත් අපිට සිරිසේ ඛණ්ඩාංක ලියන්න පුළුවන්. ඒ වගේම සිරිසේ ඛණ්ඩාංක දුන්නොත් සමීකරණය ලියන්නත් පුළුවන්. හරි. එතකොට මේ සමීකරණයේ මම පෙන්නලා තියෙනවා මෙතන අර කලින් සඳහන් නොකරපු දෙයක් y = x ධන h වර්ගයේ ධන k ආකාරයේ කියලා. ඒ කරේ මෙතෙක් 11 වසර ප්‍රස්තාර හදලා පෙන්වුව ආකාරය. ඒක සාධාරණ විදිය ওই විදිහට විභාග ගැටළු වලත් අහනවා. මේ ආකාරයට සකස් කරන්න කියලා. එතකොට සාමාන්‍යයෙන් 10 වසරේ ප්‍රශ්නේ මේ විදිහට අපි සකස් කරන්නේ. ඒක මොකද y අක්ෂයේ වටා සම්මිතිකයි කියලා දන්න නිසා හැමතිස්සෙම y අක්ෂයේ වටා සම්මිතික නම් ඒකේ x මොකක්ද සම්මිතික අක්ෂයේ සමීකරණය හැමතිස්සෙම x සමානයි බිඳුව. ආය අමුතෙන් කියන්න අවශ්‍ය නැහැ. මේ සම්මිතික y අක්ෂයේ වටා සම්මිතික ප්‍රස්තාරවල සමීකරණේ තියෙන්නේ සම්මිතික අක්ෂයේ සමීකරණය x සමානයි බිඳුව. ආයි කතා කරන්න දෙයක් නැහැ. ඒක බිඳුව වෙනකොට ශීර්ෂයේ ඛණ්ඩාංකයේ එන්නේ ඒක බිඳුව ආදේශ කරාම එන අනිත් අගය. දැන් y = x වර්ගය ගත්තොත් බිඳුවේ බිඳුව. y = x වර්ගයේ ඍණ 2 ගත්තොත් සම්මිතික අක්ෂයේ x සමානයි බිඳුව වෙනකොට අනිත් අවම අගය එනවා ඍණ 2යි කියලා. ඒතර බොහොම ලේසියෙන් ලියන්න පුළුවන්. නමුත් ඒකත් මම y = x ධන h වර්ගයේ ධන k ආකාරයට පෙන්වුවා. කොහොමද පෙන්වන්නේ? මේ පළවෙනි ප්‍රස්තාරේ මම ලිව්වා y = x වර්ගයේ කියන එක y = x ධන බිඳුවේ වර්ගය. එතන මේකට බිඳුවක් එකතු කළාට x වලට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒකන්ද x ධන බිඳුවේ වර්ගයේ ධන බිඳුව තවත් බිඳුවක් එකතු කරලා ලිව්වා. එතකොට මේ වරහන අස්සෙන් එන්නේ සම්මිතික අක්ෂයේ සමීකරණය. මේක බිඳුවට සමාන කරාම x සමානයි බිඳුව කියලා තියෙනවා. ඒ වරහන්ට එහා පැත්තේ තියෙන බිඳුවෙන් පෙන්වන්නේ ඒ අවම අගය. මේක x වර්ගයේ හන්දා ධන x වර්ගයේ හන්දා අවමයක්. එහෙනම් මේක අවම අගයක් තියෙනවා. ඒ අවම අගයේ බිඳුවයි. ඊට පස්සේ සම්මිතික අක්ෂයේ x සමානයි බිඳුව ශීර්ෂයේ බිඳුවේ බිඳුව. එතකොට මේ විදිහට සකස් කරන්න අවශ්‍ය නැහැ කියන තමයි මම ආයෙ පෙන්නුවේ. 10 වසරේ ප්‍රස්තාර ඔක්කොම x වර්ග ධන c ආකාරයේ මේ ප්‍රස්තාර 1 2 3 4 5ම. ඒක නිසා මෙහෙම සකස් කරලා ලිවීමක් අවශ්‍ය නැහැ කියලා මම මේ දාන්න ආයෙ මේ රතු පාටින් මේ විදිහට පෙන්නුවා. කෙලිම ලියන්න පුළුවන් කියලා. මේගොල්ලන්ගේ සම්මිතික අක්ෂයේ වගේම කෙලිම මේ දකුණු පැත්තෙන් තියෙන අගයෙන් අවම හරි උපරිම අගය හරි ලියන්න පුළුවන්. අපි කතා කරමු y = ඍණ භාගය x වර්ගයේ. ඍණ භාගයේ x වර්ග පදයේ සංගුණකයේ ඍණ නිසා එක උපරිමයක්. ඒ වගේම ඒ උපරිම අගයේ මොකද වෙන්නේ? මේකට කිසිම අගයක් වෙන දීලා නැති නිසා මේ x වර්ග ධන c වගේ අගයක් එකතු වෙන අගයක් නැති හන්ද උපරිම අගයේ බිඳුවයි සම්මිතික අක්ෂයත් බිඳුවයි. ඒකන්ත බිඳුවේ බිඳුව. එතකොට අපි කතා කරපේ අනිත් ඒවා සේරම තියෙන්නේ. මම මේ y = ඍණ 2x වර්ගයේ ධන 5 කියන එකත් අර y = x ධන h වර්ග ධන k ආකාරයට සකස් කළා. කොහොමද සකස් කරේ? ඒ උපරිම අගයේ තියෙන එක පහ මුලින් ලිව්වා. ඊළඟ වරහන ASCII එළියට ගත්තා ඍණ 2. ඊට පස්සේ වරහන ASCII ලිව්වා x බිඳුවක් එකතු කරලා x බිඳුවක් එකතු කළාත් xමයි. එතකොට x වල වර්ගයමයි. ඒකන්ද 5 ඍණ 2x වර්ගයේ මේනවා. එතකොට මේ පහෙන් නියෝජනය වෙන්නේ උපරිම අගය. මේ x ධන බිඳුව කියන එකෙන් සම්මිතික අක්ෂය ඒක සමාන කරාම එන්නේ x සමානයි බිඳුවමයි. එතකොට ඒක හන්ද ශීර්ෂයේ බිඳුව 5 කියලාම ලියන්න පුළුවන්. මේක පැටලෙන්නේ මේක තේරුම් ගත්තොත් නැත්තම් ඒ මොකුත්ම හිතන්නේ නැතුව y = x වර්ග ධන c ආකාරය කියලා හිතාගෙන ඒ සම්මිතික අක්ෂය හැමතිස්සෙම x සමානයි බිඳුව කියලා හිතාගෙන ශීර්ෂයට එන්නේ ඊට ඉදිරියෙන් තියෙන ඉලක්කම x වර්ග වගේක ඉලක්කම නැහැ කියන්නේ ඒ අගය ශීර්ෂේන y අගය ඒකත් බිඳුව එහෙනම් බිඳුවේ බිඳුව x වර්ගයේ ඍණ 2 කියන එකේ තියෙන ඒ අගයේ ඍණ 2යි අවමයක් ඒ අගයේ එහෙනම් බිඳුවේ ඍණ 2 ඍණ භාගය x වර්ගයේත් නැහැ c අගයක් නැහැ ඒකන්ද එතනත් බිඳුව එහෙනම් බිඳුවේ බිඳුව ඍණ x වර්ගයේ ධන 4 කියන එකේ c අගයේ ධන 4යි ඒකන්ද ඒ සම්මිතික අක්ෂයේ බිඳුව එහෙනම් බිඳුවේ ධන 4. එහෙම පටපට ගාලා කියන්න පුළුවන්කම එනවා. හරි. ඊට පස්සේ අර 11 වසරේ සාකච්ඡා කරපු ප්‍රශ්න තුනක් මම නැවතත් දාලා තියෙනවා. එතකොට ඒවා සකස් කරලා ලියලා තියෙනවා. ඔය y = x ධන h වර්ගයේ ධන k ආකාරයෙන්ම සකස් කරලා මේ සමීකරණ තුන ලියලා
ශීර්ෂයේ ඛණ්ඩාංක ලියලා තියෙනවා. ඒ ටිකත් පැහැදිලිනේ මේ දැන් සාකච්ඡා කරපු ටිකම තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ සියලුම දැනුම කැටි කරගෙන ලියන්න උත්තර ලියන්න ප්‍රශ්න ටිකක් මම මෙතන දීලා තියෙනවා. ශීර්ෂයේ ඛණ්ඩාංකය ඍණ 1 ඍණ 3 හා x වර්ග පදයේ සංගුණකයේ ධන එකක් වන ශ්‍රිතයේ ප්‍රස්ථාරයේ සමීකරණය ලියන්න. එතකොට දැන් දන්නවා මේ වෙනකොට මේ ඍණ 1 ඍණ 3 කිව්වහම ඍණ 3 කියන එකෙන් තමයි යගේ එන්නේ අවම හරි උපරිම හරි x වර්ග පදයේ සංගුණකයේ ධන නම් අනිවාර්යයෙන්ම අවමයක් එහෙනම් අවමගේ ඍණ 3යි. ඊට පස්සේ ශීර්ෂයේ මේ සමිති කක්ෂයට එන්නේ මෙන්න මේ දීලා තියෙන අගේ ලකුණ මාරු වෙලා x සමානයි. එතකොට x සමානයි මේ දීලා තියෙන අගේ තමයි සමිති කක්ෂයට ගෙනින් මෙන්නේ x සමානයි ඍණ 1. එතකොට x සමානයි ඍණ 1 උඩ තමයි ඍණ 3 කියන ලක්ෂය පිහිටලා තියෙන්නේ. ඒක හන්දා සමීකරණේ ලියනකොට එන්නේ ලකුණ මාරු වෙලා ඍණ 1 ඇතුළට අරගන්නකොට x ධන 1 වර්ගය ඍණ 3 කියලා y සමානයි x ධන 1 වර්ගය ඍණ 3. ඔන්න ඒ විදිහට සමීකරණ ටික ලියන්නයි තියන් තියෙන්නේ. ඕගොල්ලන්ට මේක තනියෙන් කරන්න මම අභ්‍යාසයක් විදිහට දීලා තියෙනවා. ඉදිරි අවස්ථාවක මම මේ ටික නැවත උත්තර සහිතව මේකේ වීඩියෝ එකක් කරනවා. එතකොට දීලා තියෙනවා ආයි ශීර්ෂයේ ඛණ්ඩාංකයේ 2 6 හා x වර්ග පදයේ සංගුණකයේ ඍණ 1ක් වෙන. ඒ කියන්නේ උපරිම ශ්‍රිතයේ ප්‍රස්ථාරයේ සමීකරණය කුමක්ද? ඊළඟට දීලා තියෙනවා ශීර්ෂයේ y අක්ෂයේ මත පිහිටි. ඒ කියන්නේ y අක්ෂයේ මත පිහිටි නම් x සමානයි බිඳුව. එහෙනම් සම්මිතික අක්ෂයේ x සමානයි බිඳුව. උපරිමගේ 5 නම් බිඳුව 5 වන ලක්ෂයේ මම උදව් කළා. බිඳුව 5 කියන ශීර්ෂය ලැබෙන x වර්ග පදයේ සංගුණකයේ ඍණ 2 නම් එහෙනම් සමීකරණයේ ඉන්නේ y සමානයි 5 ඍණ 2යි x වර්ගයේ. ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න. එතකොට මම මේක කිව්වා විතරයි ලියන්නේ නෑ. මොකද ඔයගලන්ට හිතන්න අවස්ථාව දෙනවා තව. ඊට පස්සේ ඊළඟ ගැටලුව y සමානයි 6 ඍණ x ධන 1 වර්ග ශ්‍රිතයේ ප්‍රස්ථාරයේ x අක්ෂයේ ධන දිශාවට ඒකක එකක් හා y අක්ෂයේ ඍණ දිශාවට ඒකක එකක් උත්තරණය කළ විට ලැබෙන ශ්‍රිතයේ සමීකරණය කුමක්ද? එතකොට මේකත් අපි ඉගෙනගත්ත ප්‍රස්ථාරය. මේ ඉගෙනගත්ත ප්‍රස්ථාරයේ x අක්ෂයේ ධන දිශාවට ඒකක එකක් උත්තරණය කරනවා. ඒ වගේම y අක්ෂයේ ඍණ දිශාවට ඒකක එකක් උත්තරණය කරගෙන පස්සේ ලැබෙන ශ්‍රිතයේ සමීකරණය ලියන්න කියලා තමයි තියෙන්නේ. එතකොට මේක කල්පනා කරලා බලන්න මොකද්ද වෙන්නේ කියන. මේක තේරුම් ගන්න නම් මේකේ ඉස්සෙල්ලා මේ ප්‍රස්ථාරයේ ශීර්ෂයේ ඛණ්ඩාංකය ලියා ගන්න. එතකොට මේක උපරිමයක්. ඒ උපරිමගේ 6යි. සමිති කක්ෂයට එන්නේ ලකුණු මාරු වෙලා x සමානයි ඍණ 1යි. ශීර්ෂයට එන්නේ ඍණ 1 ධන 6යි. ඒ ශීර්ෂයේ ඛණ්ඩාංකයේ මේ කියන විදිහට තොරතුරු අනුව ධන දිශාවට ඒකක එකක් සහ ඍණ දිශාවට ඒකක එකක් උත්තරණය කරාම එන ශීර්ෂය ලියා ගන්න. ලිව්වහම ඒ ශීර්ෂයට අනුව ලැබෙන සමීකරණය ලිව්වහම හරි. එහෙනම් මම ওই විදිහට උදව් කළා. ඊට පස්සේ තියෙනවා y සමානයි ඍණ x ධන k වර්ගයේ ඍණ 3 ශ්‍රිතයේ ආමගේ භාවිතයේ මේක 2013 සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේම තියෙන ප්‍රශ්නයක්. එතකොට මේ ප්‍රස්ථාරයේ විභාගෙදී නම් මේක ඇඳලා පුළුවන් ශීර්ෂය හොයාගන්න. දැන් ඉගෙනගත්ත දැනුමින් ශීර්ෂය කියන්න පුළුවන්. කොහොමද එන්නේ මේක අවමයක්. ඒකේ සම්මිති කක්ෂයට එන්නේ x ධන 1 නම් මෙතන තියෙන ඍණ 1 x සමානයි ඍණ 1. ඒ කියන්නේ ඍණ 1 අවමගේ අගේ ඍණ 3යි. ඒක ලකුණු මාරු වෙන්නේ ඍණ 1 ඍණ 3 තමයි මේකේ ශීර්ෂයේ ඛණ්ඩාංකය. එතකොට එහෙමනම් ඒක අනුව විභාගෙදී නම් ඇඳපු ප්‍රස්ථාර කොලයක තියෙනවා. ඒක දිහා බලාගෙන. එතකොට ඒකේ අවමගේ කෙලිම ඍණ 3යි. ශීර්ෂය කියන්නේ මේ අහන්නේ අවමගේ ඍණ 3යි මේ අගේමයි. එහෙනම් x වර්ගයේ ධන 2යි ශ්‍රිතය අවමගේ ලියා දක්වන්න. ඒ ගැන අවබෝධයක් ගන්න නම් මේ ප්‍රස්ථාරයේ වරහන් ඉවත් කළා සුරු කරාම එන උත්තරේ ගන්න. අරගෙන ඒකේ තියෙන මෙන්න මේ ලක්ෂණ මේ x වර්ගයේ ධන 2යි x එක්ක මෙතන සුරු කරායින් පස්සේ y සමාන x ධන 1 වර්ගයේ ඍණ 3 සුරු කරායින් පස්සේ එන සමානකම් සහ වෙනස්කම් ගැන අධ්‍යයනයක් කරලා ඉවර වෙලා ලිව්වොත් ලියා ගන්න පුළුවන්. එතකොට මම ඒවා හදන්නේ ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න. ඊට පස්සේ නවාරායක ප්‍රශ්නයක් දුන්නා මම හිතලා කරන්න y සමාන x වර්ග ධන b සමීකරණේ දුන්නේ සාධාරණ සමීකරණේ දුන්නේ. අන්නේ සමීකරණයට අයිති අගේ වගුවේ ඛණ්ඩාංක කීපයක් දීලා තියෙනවා. ඍණ 3ට ඍණ 5 මේකට තෘප්ත වෙනවා ගැලපෙනවා. ඒතර ඒවා භාවිතා කරලා වැඩක් කරන්න තියෙනවා ඕගොල්ලන්ට. මේ අගයන් වලට තෘප්ත වෙනවා මේ සමීකරණ. ඍණ 3ට 5 එනවා. ඍණ 5. ඍණ 2ට බිඳුව එනවා. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ අගයන්
මේ සමීකරණයට ආදේශ කරලා හොයා ගන්න පුළුවන් මේ ප්‍රස්ථාරයේ සමීකරණය හොයන්න ඕනේ. ඒ වගේම ශීර්ෂයේ ඛණ්ඩාංකය මොකක්ද කියලා